ඔව් සර්. right කුලකවල මම ඔයගලන්ට ප්‍රදේශ නම් කරන ටික කියලා දුන්නා බොහොම ලේසි විදියක් තියෙන්නේ හරිද කියන්නකෝ හරි සර්. හරි සර්. ඒකේ මම විශේෂයෙන් ඔයාලට කිව්වා මේ විදියට හතර කොටුවක් ඇතුලේ දාපුවාම ඒකට කියනවා කියලා සරත් කුලකය. හරිද? ඒ සරත් කුලකයේ ඇතුලේ තියෙන මේවා ඇවිල්ලා A හා B කියන්නේ උපකුලක දෙකක්. A හා B කියන්නේ උපකුලක දෙකක්. එතකොට මේක මෙහෙම තියෙන්න පුළුවන් මෙහෙම තියෙන්නත් පුළුවන් පුතේ. හරිද? කොහොම තියෙන්නත් පුළුවන්. මේක තමයි සාධාරණ රූපය ඕනම එකකට අපි මේක තමයි අඳින්නේ. මෙහෙම තියෙන අවස්ථා තියෙනවා මේවට කියනවා මේ දෙන්නට ඡේදනයක් නැහැ වෙන් වෙලා තියෙන්නේ. ඒවට කියනවා අපි වියුක්ත කුලක කියලා. A හා B කියන මේ කුලක දෙකට පොදු අවයව නැහැ පුතේ. මේකෙත් ඇඳලා ඕනනම් පොදු අවයව නැහැ කියලා දාන්න මේකේ බිඳුව දාන්න පුළුවන් මෙතන. හරිද? කොහොම තමයි අපි කතා කරන්නේ. එතකොට මේක මම ඔයගලන්ට කිව්ව දෙයක් ප්‍රදේශ ටික මම කිව්වා. මොනවාද? මම ඔයාලට කිව්වා මේලේ කියන එක අපි කොහොමද අඳින්නේ? මේක A මේක B කියපුවාම A මේල B මේ විදිහට තමයි අපි අඳුරු කළේ. හරිද? ඒ ඡේදන B කියන එක කෝප්පේ අනිත් පැත්තට හැරිලා තියෙන්නේ මේලේ කෝප්පේ ওই පැත්තට තියෙන්නේ. ඒ ඡේදන B කියන එක දෙන්නටම පොදුවේ තියෙන ටික අපි ලකුණු කළා. හරිද? ඊට අමතරව අපි කතා කළා A කියන කුලකයයි B කියන කුලකයයි හරිද? මේලේ අරගෙන ඒකේ අනුපූරක. එතකොට උනේ මේලේ නැතුව ඒ කියන්නේ ඒ දෙන්නටම අයිති ප්‍රදේශය නැතුව සරත් කුලකයට අයිති ප්‍රදේශය අපි අඳුරු කළා. මේකත් අපි ඒ විදිහටම අඳුරු කළා. ඒ ඡේදන B වල අනුපූරකය ඒ ඡේදන B වල අනුපූරකය අපි අඳුරු කළා. මෙන්න මේ විදිහට මේ මැද කොටස නැතුව එළියේ තියෙන ඔක්කොම ටික අපි අඳුරු කරා. තව එකක් අපි අඳුරු කරා ඕගොල්ලන්ට මතක ඇති. ඒක තමයි මම ඕගොල්ලන්ට විශේෂයෙන් කියන්නේ වැදගත්ම එක. හරිද? මේක A මේක B වුණාම මෙන්න මේ ප්‍රදේශය මේකට කිව්වා මොකක්ද කියන්නකෝ? ඊට අයිති නැති ඒට පොදු ටික. right නියමයි. B ට අයිති නැති A ට පොදු ටික. එහෙනම් B dash නේද? ඡේදන A. ඕක තමයි අපි ඕකෙම මේ කොටස අපි කතා කරා කොහොමද කියන්නකෝ? කොහොමද කිව්වේ? ඒට අයිති නැති බීට පොදු ටික. right නියමයි. A ට අයිති නැති B ට පොදු ටික. ඊට පස්සේ මම ඔය රූප දෙකම සම්බන්ධ කරලා රූපයක් කතා කළා. මෙන්න මේ රූප. මේ කැලලක් තියෙනවා මේ කැලලක් තියෙනවා. එහෙනම් ඒ දෙකේම එකතුව කියන එකට මොකක්ද අපි ලිව්වේ කියන්නකෝ? මොනවද ලිව්වේ? A ඡේදන B dash කොහොම දාලා නේද? A dash ඡේදන B කියලා දාලා මෙතනට මොකද්ද දන්නේ? ඡේදනයද මේලයද දන්නේ? මේලය. ඒ දෙකේ එකතුව ඔක්කොම ටික කියලා දාන්න පොදු එකට මේ අපි යන්නේ මේ දෙකේ එකතුවට දාන්න මම දැම්මා මේලය. මතකද නැද්ද කියන්නකෝ?
මතකයි සර්. මතකයි සර්. එහෙනම් මේ රූපේ තමයි අපි අන්තිමට කතා කරා පුතේ. මේක අතිශය වැදගත්. මේක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. මේක ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන්. මේක මතක තියාගන්න පුළුවන්. මේක මතක තියාගන්න පුළුවන්. මේක මතක තියාගන්න පුළුවන්. මේක තමයි ඔයගොල්ලෝ අමතක කරන්නේ. මේක කියවන හැටි මම ඔයගොල්ලන්ට කිව්වා B ට අයිති නැති A ට පොදු ටික. මේක කිව්වේ A ට අයිති නැති B ට පොදු ටික. එහෙනම් මේ දෙකම එකතු වුණාම හරිද කියන්නකෝ? හරි සර්. right. එහෙනම් ඒකේ අපි එතන ගණන් ටික කළා. ඊට පස්සේ මම අද ඔයගොල්ලන්ට කුලක දෙකක අවයව ප්‍රමාණ අතර සම්බන්ධයක් කතා කරන්නම්. අමාරු එකක් නෙමෙයි, බොහොම ලේසි එකක්. මේ අපි ඒක පොඩ්ඩක් බලමු. හරි. මෙහෙම අපි කුලක දෙකක් ගත්තාම මෙයා අපි A කුලකය මෙයා B කුලකය කියලා ගත්තාම හරිද? ඔයා බලන්න මේ ප්‍රදේශය අපි n1 මේක n2 n3 කියලා ගත්තා. හරිද? මේක n1 n2 n3 කියලා ගත්තාම ඔයා හොඳට බලන්න අපි ලිව්වොතින් A මේල B ලිව්වොතින් මම ලියන්නේ මොනවාද? A මේල B කියන්නේ මොනවාද? A එකතු කිරීම B කියලා එකතු කිරීම. නේද? හරි සර්. B රවුම එකතු කිරීම B රවුම කිව්වොත් හරියනවද? A මේල B වල. එහෙම එකතු කරලා සර් ඡේදනේ අඩු කරන්න. ඔව්. ඇයි මේ නැත්නම් සර් ඡේදනය දෙපාරක් අඩු කරන්නේ? දෙපාරක් n2 එකතු කරනවා. දෙපාරක් n2 එක දෙනවා. ඔව් නියමයි. මේක දෙපාරක් කියවෙන නිසා එහෙනම් මේ කෑල්ල අඩු කරන්න. A රවුමයි A මේල B කියපුවම ආට දන්නවා මෙන්න මේ ප්‍රදේශය. එමෙන්න මේද කියන්නකෝ. ඔව් සර්. මේ මං අඳුරු කරලා තියෙන ප්‍රදේශය තමයි A මේල B. එතකොට A රවුම එකතු කිරීම B මේ මැද කෑල්ල දෙපාරක් අයිති වෙන නිසා මැද කෑල්ලට කියන නම තමයි මොකද්ද පුතේ? A ඡේදන B. A A ඡේදන B. ඡේදන B. A ඡේදන B මොකද කියන්න ඕනේ? A කියපුවාමත් ඒක අහුවෙලා තියෙනවා, B කියපුවාමත් ඒක අහුවෙලා. ඒක දෙපාරක් අහුවෙනවා. එහෙනම් දෙපාරක් අහුවෙන නිසා එයාව මොකද කරන්න ඕනේ කියන්නකෝ? අඩු කරන්න ඕනේ සර්. අඩු කරන්න. හරි? right. එහෙනම් මම මේකට n කියන සම්බන්ධය දාපුවාම n වලින් කියන්නේ අවයව ගණන. එහෙනම් n කියලා කියපුවාම A මේල B මෙතන na A වල අවයව ගන්න එකතු කිරීම nb B වල අවයව ගන්න අඩු කිරීම n A ඡේදන B. A ඡේදන B කියලා කියන්නේ මොනවාද? මැද තියෙන එකේ අවයව ගන්න. ඒකට සම්බන්ධය ලියන්න කියවපුවාම n A මේල B සමානයි මෙතනට ලියන්න පුළුවන් n1 ධන n2 ධන n3. හරිද කියන්නකෝ? sir, n දෙක ආයි පාරක් එකතු වෙන්න ඕනේ සර්. එහෙම එකතු වෙලා තමයි n දෙකක් අඩු වෙන්නේ. ඔව්. ඒතකොට අර පේනවා n එක කියපුවම මේ කැල්ල පුතේ n2 කියපුවම මේක n3 කියපුවම මේක. මේ කැලි තුනේ එකතුව මෙහෙම ලියන එක තමයි පුතේ මම මෙතන මෙහෙම ලියලා තියෙන්නේ. අවුලක් නෑ නේද? මේ කොටස් නෑ තුනේ එකතුව කියලා කියන්නේ A රවුමයි B රවුමයි එකතු කරලා මැද තියෙන එක දෙපාරක් තින්සත්. ඒකින්ද ඔන්න ඔයගේ සම්බන්ධයක් තමයි අපි ඔතනදී කතා කරන්නේ. ඒ නිසා මම ඔයගලන්ට මේක මෙහෙම ලියලා තියෙනවා. මම මේවා අයින් කරලා දාලා මේක මම මෙහෙම තියලා තියන්නම්. බොහොම පැහැදිලි නෙමෙයිද කියන්නේ? අපිට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මොකද කියන්නේ? A රවුමයි B රවුමයි එකතු කරලා මේ මැද තියෙන ඡේදනය එකක් තියවන්න දන්නවනේ. මෙච්චර ගණන් හදලා නේද? එහෙනම් ඡේදනය අඩු කරා. එහෙනම් මේක තමයි පුතේ පාවිච්චි කරන අපිට සම්බන්ධය. එහෙනම් මේක ඔයගොල්ලෝ මතක තියාගන්න. right. ඔය රූපය ඇඳලා ඔතෙන්ට ලියා ගන්න.
එතන පොඩි ඉඩක් තියෙනවා නම් ඒක ටියුට් එකේ පොඩ්ඩක් පැත්තකින් එතන දාගන්න පුළුවන් ලොකු වැඩක් නෙමෙයි. නිකන් පැත්තකින් අර උඩින් එහෙම පොඩ්ඩක් මේ රූපය ඇඳලා මෙන්න මේ සම්බන්ධය ලියලා තියාගන්න. ඔය ටියුට් එකේ කොහේ හරි ඉඩක් ඇතිනේ. අපතේ කොතනද සර්? නෑ ටියුට් එකේ ඕගලන්ට මන් දීලා තියෙනවානේ ටියුට් එක නේද පුතා? ඔව් ඒකේ සර්. ඔය ඉස්සරහම පිටුවේ හරි කොහේ හරි තැනක මුලක තියෙන කියලා ලියන තැනක හරි කොහේ හරි ඉඳ තියෙන තැනක ඕක ලියලා තියාගන්න. මේ පළවෙනි පිටුවේ මේ දෙවෙනි මෙතන හරි කමන්නේ ලියලා තියාගන්න නිකන්. පුරාවට ඇඳලා තියාගන්න. හරිද? නැහැ සර්. right ඉක්මනට අදගන්න ස්ටාර්ට් කරන්න. හරි සර්. හරිද මම? හරි සර්. සර් විනාඩියක් දෙන්න. right ස්ටාර්ට් කළා කරා. හරි සර්. ඊට පස්සේ බලන්න පුතා මම තව එකක් අන්තලා පෙන්නන්නම්. හරිද? A කියන කුලකයයි B කියන කුලකයයි. හරිද කියන්නකෝ? මේ කුලක දෙක වෙන් වෙලා තියෙන අවස්ථාව. ඉස්සෙල්ලා මම ඇන්දේ A කියන කුලකයයි B කියන කුලකයයි මෙහෙම ඡේදනය වෙලා තියෙන අවස්ථාව ඒකට සම්බන්ධයක් මම කතා කළා. හරිද? මේකට මේ කියන්නේ A ඡේදන B A රවුමයි B රවුමයි ගත්තාම ඒ දෙන්නගේ ඡේදනයේ අසමානයි බිඳුවයි.
ඒ කියන්නේ අසමානයි බිඳුවයි කියන්නේ බිඳුව වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ බිඳුව වෙනවා කියන්නේ මේකේ A ඡේදන B සමානයි බිඳුව. බිඳුවක් වෙලා තියෙන්නේ. ඡේදනයක් නැහැ. මේ මොනවාද? ඡේදනය වෙලා නැහැ. සමානයි බිඳුව. ඒ කියන්නේ පොදු අවයව නැහැ. මේක කියන්නේ අසමානයි බිඳුවයි. ඒ කියන්නේ ඡේදනයක් තියෙනවා. ඒක පැහැදිලිද කියන්න? පැහැදිලි සර්. පැහැදිලි. එහෙනම් මම දැන් කතා කරන්න යන්නේ මේකට. මේක ඔයගලන්ට මතක ඇතිනේ මම මේක ලිව්වා නේද? A මේල B සමානයි A එකතු කිරීම B මේක ඡේදනයක් තින්ද මේක දෙපාරක් අහුවෙන නිසා අඩු කරනවා A ඡේදන B. හරිද කියන්නකෝ? හරි සර්. ඕකේ. එන්න අපම අවයව ගණන කෙනෙක් විතරයි එන්නේ. එහෙනම් A මේල B N A මේල B සමානයි N A ධන N B ඍණ N A ඡේදන B. ඉතින් මේ N A B එකතු කරගෙන ගියා විතරයි. මේකේ ඔයගලන්ට මොකද්ද කියන්න පුළුවන්? A මේල B වලට කියන්නකෝ. ඒකතු කිරීම B. ඒකතු කිරීම B. අඩු කරනවද ඡේදනය? නෑ සර් ඡේදෙලා නෑ. ඡේදනය වෙලා නැති නිසා පුතේ අඩු කරන්නේ නැහැ. එහෙනම් මේකට අපි දානවා N A මේල B සමානයි N A ධන N B. එහෙනම් ඕක තමයි අනිත් සම්බන්ධ. මේ ඇවිල්ලා ඡේදනයක් නැති අවස්ථාවට මේ ඇවිල්ලා ඡේදනයක් තියෙන අවස්ථාවට හෝ ඕනම අවස්ථාවක මේකටත් ගැලපෙනවා මේක. මේක ගැලපෙන්නේ මේකට විතරයි. හොඳට මතක තියාගන්න. මේ සම්බන්ධය ගැලපෙන්නේ පුතේ ඕනම එකකට විතරයි. මම ඔයගලන්ට ඉස්සරහදී ගණන් හදලා පෙන්නන්නම්. මේකට දාපුවම මේ වගේ එකකට මේක දාපුවම මෙතන බිඳුවක් එනවා. රුසෙක නොසලකා හරිනු. ඔව්. එතන බිඳුවක් වෙනවා පුතේ. එතනට ගණන් අපි හදලා බලමු. හදනකොට මම ඔයගලන්ට පෙන්නන්නම්. එතනට බිඳුවක් වෙනවා. මේක මේ සම්බන්ධය ගැලපෙන්නේ වියුක්ත කුලක වලට විතරයි. මේක ඕනම එකකට ගැලපෙනවා. right? එහෙනම් මේක පොඩ්ඩක් ලියාගන්න පුතේ ඉඳ තියෙන තැන. ඊට එහා පැත්තෙන් ඉඳ තියෙනවා නම් කුඩාවට ඇඳලා එක් කරා ගන්න හරි. සර් පොඩ්ඩක් යට එන්න. ඒක පුතා ඉස්සෙල්ලා ලියලා තියන්නේ ආ. මේ මම මේකයි ලියන්න ආට කිව්වේ මේක අපි ඉස්සෙල්ලා ලිව්වා. මේක ආයි ලියන්න එපා. හරිද? මේක අපි ඉස්සෙල්ලා ඇඳලා පෙන්නුවා. මෙන්න මේක. දැන් අපි ඇන්ද මේකට.
හරිද කියන්නකෝ? හරි සර්. හරි සර්. හරි පුතා. එහෙනම් ඔයගලන්ගේ 22 පිටුව පොඩ්ඩක් කරලා ගන්න. right 22 පිටුවේ 15 වෙනි ගන්න බලන්නකෝ පුතා. හරිද? 22 පිටුවේ 15 වෙනි ගන්න. අපෙන් අහනවා ඒකේ NA දීලා තියෙනවා 30යි NB දීලා තියෙනවා 22යි NA ඡේදන B දීලා තියෙනවා 12යි නම් NA මේල B. එතකොට පුතා මේකට පාවිච්චි කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඡේදනයක් නැති එකක් වෙන්න ඕන. දැන් මේකේ ඔයාට දීලා තියෙනවා ඡේදනයක් තියෙනවා කියලා. එහෙනම් මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන් ද බැයිද කියන්නකෝ? දැස අනික් එක දාන්න. මේක පාවිච්චි කරන්න බෑ. හැබැයි මේ සූත්‍රය ඕන එකට පාවිච්චි කරන්න පුළුවන් බය නැතුව පාවිච්චි කරන්න. NA මේල B සමානයි NA එකතු කිරීම NB අඩු කිරීම NA ඡේදන B. එහෙනම් NA මේල B තමයි අපෙන් අහන්නේ. NA වෙනුවට අපිට දීලා තියෙනවා කීයද කියන්නකෝ? 30යි 30යි. ඔව් NB වලට දීලා තියෙනවා කීයද කියන්නකෝ? 22යි. 22යි. NA ඡේදන B වලට දීලා තියෙනවා කීයද කියන්නකෝ? 12යි. 12යි. එහෙනම් NA මේල B අපිට හම්බ වෙනවා 22යි මෙතන 52යි 52න් 12ට ගියාම කීයද එන්නේ කියන්නකෝ? 40. හරිද කියන්නකෝ? සර් බෝඩ් එක ටිකක් දුර වැඩි වගේ සර්. දුර වැඩි වගේද දුර වැඩි? තුර වැඩි සර්. හරිද කියන්නකෝ? හරි සර්. හරි සර්. Hello. හරි සර්. හරි. හරි බලන්න මම මේකට වෙන් රූපේ පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම් ආ බලන්න A රවුම B රවුම බලන්න A කියන්නේ පුතේ 30යි ඒ කියන්නේ මේ මුළු රවුමම කීයද කියන්නකෝ 30යි. 30යි සර්. 30යි. B රවුම කීයද කියන්නකෝ 22යි. 22යි. හරිද දැන් අපෙන් අහනවා මේක කොච්චරයිද එතකොට අපිට මොකක්ද කරන්න පුළුවන් කියලා බලමු බලන්නකෝ මම පොඩි සම්බන්ධයක් කියන්නේ මේ මැද කැලලට මම දානවා x කියලා මැද කැලලට මොනවද දාන්නේ මම x. x කියලා X. එහෙනම් මෙතනට මොකද්ද මම ලියන්නේ කියන්නකෝ ඉහරින ඉහරින x. මෙතනට x කියලා දැම්මොත් මේ කැලලට මොකද්ද මම ලියන්නේ කියන්නකෝ 22 රින x. 22යි. අප තමයි මම ලියලා ඊට පස්සේ මොකද්ද මට කරන්න මට දන්නවා මේ ටික ඔක්කොම එකතු කරුවොත් කීය දෙන්නේ කියන්නකෝ A මේල B. ඔව් A මේල B කීයද ඇවිල්ලාද 40. 40යි. එහෙනම් මට ලියන්න පුළුවන් 30 ඍණ x ධන මේ කැලල එකතු කිරීම මේ කැලල එකතු කිරීම x මේ කැලල 22 ඍණ x සමානයි 40යි කියලා ලියන්න. ඔයාට පේනවා මේ ඍණ x එකට ධන x එක කැපෙනවා. කැපුණාම
30යි 22යි එකතු වුණාම කීයද එන්නේ කියන්නකෝ? 52යි. 52යි. x සමානයි 40යි. ඍණ x එක අපි ඒ පැත්තට දානවා ධන x එකක් එනවා. මෙතන තියෙනවා 52යි ධන 40 මේ පැත්තට එනවා ඍණ 40යි. 52න් 40ක් අඩු කරපුවාම x සමානයි කීයද එන්නේ කියන්නකෝ? 12යි. x සමානයි 12යි. x සමානයි 12යි කියලා එන්නේ මේ මැද මෙතන මේ දීලා තියෙන එක පේනවනේ. ඔව් සර්. එහෙනම් ඒක තමයි අපිට එතකොට ලැබෙන්නේ. එහෙනම් x වලට එනවා 12යි. මෙයා 12යි නම් 10න් 12ක් අඩු කරපුවාම මෙයා හම්බ වෙනවා කීයද? 10න් 12ක් අඩු කරපුවා 18යි. 18. 22න් 12ක් අඩු කරපුවාම මෙතන එනවා කීයද කියන්නකෝ? 10යි. 10යි. එහෙනම් 18යි 12යි 30යි 30යි 10යි 40යි කියලා මේ A මේල B කියලා. මම නිකන් ඔයගලන්ට ඒක හදලා දෙන්නේ. මේක මෙච්චරයි අපිට හදන්න තියෙන්නේ. මොකද අපෙන් අහලා තියෙන කැලලනේ. මම ඔයගලන්ට මේක නිකන් සුළු කරලා පෙන්නුවා මේ වගේ එනවා. මේකේ සුළු කරා ගන්න පුළුවන් ඔබ. තේරෙනවද? ගණන් වලට ඉස්සරහදී ප්‍රයෝජනවත් වෙයි මේ සුළු කිරීම. පැහැදිලිද නැද්ද? පැහැදිලි සර්. පැහැදිලි. එහෙනම් එතන ගණන් ටික හදන්න පුළුවන්ද? 15 16 17 18. පුළුවන්. පුළුවන් සර්. පුළුවන් සර්. අග්ගලා ගන්න පුතේ. සර් කීයන එක ගන්නව? 15 16 17 18 වෙනකන් හදන්න පුතා 19 වෙනි ගන්න තියන්න අපි ඒක ඉතපත් කරනවා. ඔක්කොරද? බැටි වල ඉක්මන් කරන්න. නේතනාගේ සිග්නල් අඩුයිද පුතා එළියට යන්නේ? Excuse me sir. දැන් සර් ඔය වෘත්ත ආශ්‍රිතවත් මේ හදන්න පුළුවන් එක ඒකත් මේ ඒ පැත්තකින් ලියා ගන්නද? නෑ ඒක අවශ්‍ය නෑ දු. ඒවා අපිට වෙනම ගාන ටිකක් සෙට් වෙනවා. අපි ඒකෙදි හදමු. වාසේ හදුවද? ඔව් හැදුවා සර්. සර්.
නේදන් මට ඇහෙනවද පුතා නේදන් ලියනගේ ඇහෙනවද මැෂින් එක හරියට පුතා ඔයා මැෂින් එකකින් හරියට ඉවරයි සර්. හොඳයි අනිත් එකලොත් ටක් ගාලා දාන්න ඉවරයි සර්. right පුතේ ඉවරයි සර්. හොඳයි ඉවරයි සර්. දැන් පුතේ right 16 වෙනි එක බලන්න හැමෝම එක දීලා තියෙනවා nx සමානයි 25යි n x ඡේදන y සමානයි 20යි nx මේල y සමානයි 10 නම් ny එහෙනම් ඔයා ලියන්න ඕන සම්බන්ධය පුතේ n x මේල y සමානයි nx ධන ny ඍණ nx ඡේදන y ලිව්වද කියන්නකෝ ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඒ අනුව n x මේල y වෙනුවට කීයද දීලා තියෙන්නේ කියන්නකෝ 10යි සර්. 10යි n x වෙනුවට කීයද දීලා තියෙන්නේ 25යි. 25යි n y වෙනුවට දීලා තියෙනවා ඒක ny තමයි හොයන්න තියෙන්නේ සර්. අහන්නේ right n x ඡේදන y වෙනුවට දීලා තියෙනවා 20යි. 20යි එහෙනම් මේක සුළු කරන්න පුතේ සර්. මෙතන එනවා 10යි 25න් 20ක් අඩු කරපුවාම කීයද වෙන්නේ 5යි 5යි. right මේ ධන පහ මේ පැත්තට ගෙන්න 10 අඩු කිරීම 5 එහෙනම් ny අපිට හම්බ වෙනවා කීයයි කියලාද 5යි. ny සමානයි 5යි හරිද කියන්නකෝ හැමෝටම හරි සර්. හරි. ඔව් සර්. ඔව් සර් අවශ්‍ය. right ඊළඟ බලන්න n female qද තියෙන්නේ p ඡේදන n p ඡේදන q සොයන්න තියෙන්නේ. ඡේදන q හන්නේ female q දීලා තියෙනවානේ 105යි සර්. 105 n p වලට දීලා තියෙනවා 85යි සර්. 85යි n q වලට දීලා තියෙනවා 48. 48යි. n p ඡේදන q තමයි අපෙන් අහන්නේ එහෙනම් මෙතන එනවා 105යි සමානයි 85යි 48 එකතු කරනවා 85යි 48 එකතු කරපුවම කීයද කියන්නේ පුතේ 133යි. 133යි ඍණ n p ඡේදන q ඍණ n p ඡේදන q කියන එක මේ පැත්තට ගේනවා ඒක ගේනකොට ධන වෙනවා එහෙනම් n p ඡේදන q සමානයි 133යි ධන 105යි පැත්තට යනවා ඍණ 105යි හරිද කියන්නකෝ
හරි සර්. right හරි සර්. එහෙනම් උත්තරේ එනවා මොනවා කියලාද කියන්නකෝ n මට උදව් කරන්න 28යි සර්. 28ක් වෙනවා. 28. ලැබුණාද කියන්නකෝ හැමෝටම ඔව් සර්. right ඔව් සර්. හදාගන්න ටක් දෙකම හරි සර්. right නියමයි අපි ඊළඟ එක බලමුද කියන්නකෝ බලමු සර් බලමු. හා සර්. හා සර් බලමු. right බලන්න ඒකේ තියෙනවා m දීලා තියෙනවා m ඡේදන n දීලා තියෙනවා අපෙන් අහනවා n කියන එක තමයි අපෙන් අහන්නේ එන එකට ලියන්න n m ඡේදන m මේල n හරිද කියන්නකෝ එහෙනම් nm ධන nn හරිද ඒ n එක දීලා තියෙන පුතා කැපිටල් n වලින් ඒක තමයි කැපිටල් n ලියන්නම් මෙතනට n m ඡේදන n ඔක අපිට දීලා තියෙනවා m මේල n දීලා තියෙනවා 68යි m දීලා තියෙනවා 35යි n තමයි අපෙන් අහන්නේ ඡේදනය දීලා තියෙනවා 88යි 88. right මොකද කරන්න කියන්නකෝ මෙතන 68යි ධනයි ඍණයි වැඩි කියලා වඩේ කුඩ හැවතර. දාලා සර් 80 හැවතරෙන් වල. රීනාස් වඩේ හැවතරෙන් ගිය. රීනාස් වඩේ හැවතරෙන් ගිය. ඔව් ඒ පැත්තට ගන්න පුළුවන් නේ 156ක් වෙනවා. ඔව් එහෙම නැත්නම් මේ දෙන්න සුළු කරන්න පුතා ඍණයි ධනයි වැඩි කියලා කොට ඍණ දාලා මේකෙන් මේ කඩු කරන්න 8න් 5 ගියාම 3යි මෙතන තියෙනවා ඔව් 8න් 53. 50 එතකොට මේක මේ පැත්තට ගෙන්නේ එහෙනම් 68 ඍණ 53 සමානයි n n මේ ඍණ එක මේ පැත්තටදී ධනය එහෙනම් මේ දෙන්න එකතු වුණාම 120. කියන්නකෝ 120 හරි සර්. හරිනේ හැමෝගෙම ඔව් සර් හරි සර්. ලියගන්න charge හරි සිතුපාගේ මයික් එක ඔෆ් කරන්න හරි සර්. හරිද මේ ටික කියන්නකෝ හරි සර්. ඒ ටිකේ ප්‍රශ්නයක් නැහැ හරි මම තව එකක් ඔයගලන්ට දෙන්නම් බලන්නකෝ
බලන්න මේ වගේ එකක් දීලා තියෙනවා. මෙහෙම රවුමක් තියෙනවා. ඒ රවුම ඇතුලේ තව රවුමක් තියෙනවා. හරිද? මේක මම නම් කෙරුවොතින් x කියලා. හරිද? මේක මම නම් කරනවා y කියලා. හරිද කියන්නකෝ? හරි සර්. right. මේ හරි සරත් sir. කුල. එතකොට ඔයාට පේනවා මේ x කියන එක්කෙනා y ගිලලා ඉන්නේ. එයාගේ ඇතුලේ තියෙන. හරිද? එතකොට පුතේ ඔයා දන්නවා y කියන්නේ x වල මොකක්ද කියන්නකෝ? උපකුලකය. උපකුලකයක්. ඒක ලියන්න ඔයා දන්නවනේ. y ලියන්න ඕනි. මෙහෙම c අකුර වගේ ලියන්න ඕනි. ඒකේ අඬු දෙක ටිකක් දික් කරන්න ඕනි. පැහැදිලිද නැද්ද කියන්නේ? පැහැදිලි සර්. එහෙනම් සංකේතය එන්නේ ඔහම මෙහෙම c අකුර වගේ ඇවිල්ලා එයාගේ අඬු දෙක ටිකක් දික් කරන්න. y උපකුලකයක් x වල කොහොමද මේක කියවන්නේ කියන්නකෝ? y කුලකයක් x වෙන. උපකුලකයක් එක්සල්. x උපකුලකයක් y කියලා ඔහොම ලියන්නේ නැහැ. හරිද? x වාට හොඳට තේරෙනවා මේක මතක තියාගන්න ලේසි දේ තමයි x කියන පැත්ත ලොකුයි. එහෙනම් x තමයි ගිලලා තියෙන්නේ y ව. හරිද? y ව ගිලලා තියෙන්නේ අසමානතාව ඔයගලන්ට මතක ඇතිනේ. එහෙනම් ඒ සංකේතය මතක තියාගන්න. ඒකේ මේ මෙහෙම තියෙන එක මෙහෙම වුණා. හරි තරල. හරිද කියන්නකෝ? හරි සර්. හරි sir. හරි සර්. එහෙනම් y උපකුලකයක් x. හරිද? right. මම මේකේ දත්ත ටිකක් දාන්නම්. කොහොමද තියෙන්නේ? අපි ගත්තොත් මේක x කියන්නේ v වගා කරන කට්ටිය කියලා. y කියන්නේ එළවලු වගා කරන කට්ටිය නම් හරිද? මේක x මේක y. එතකොට ඔයාට අවබෝධ වෙච්ච දේ තමයි මොකද? මොකද? විවාහ කරන හැමෝම එළවලු උත්සාහ කරනවා. වගා කරලාද? නෑ සර් එළවලු වගා කරන හැමෝම විවාහ. වගා කරනවා. එළවලු වගා කරන හැමෝම විවාහ කරනවා. එළවලු වගා කරන හැමෝම v වගා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ එළවලු මේගොල්ලෝ වගා කරුවා නම් ඒගොල්ලෝ අනිවාර්යෙන්ම v වගා කරලා තියෙනවා. හැබැයි මෙතන ඒගොල්ලෝ v වගා කරන කට්ටිය ඔක්කොමලා එළවලු වගා කරලා නැහැ. මේගොල්ලෝ v විතරයි මේගොල්ලෝ වගා කරලා. මේ හත් දෙනා ඇවිල්ලා මොනවද වගා කරලා තියෙන්නේ? එළවලු වගා කරලා තියෙනවද? වී විතරයි. v විතරයි. මේ 25 දෙනා මොනවද වගා කරලා තියෙන්නේ? එළවලු වී දෙකම. එළවලු වී. මට කියන්නකෝ මේ 13 දෙනා හරිම වචනේ පාවිච්චි කරලා මොනවද කරලා තියෙන්නේ? එළවලුත් වගා කරලා නැහැ වීත් වගා කරලා නැහැ. ඔව්. ඒකට පුතේ කියන්න ඕනි මුකුත් වගා කරලා නැහැ කියලා ලිව්වොත් හරියන්නේ නැහැ. මේ උන් අල වගා කරලා තියෙන්න පුළුවන්. නැත්නම් තන්නකොළ හරි වගා කරලා තියෙන්න පුළුවන්. හරිද කියන්නකෝ? එහෙනම් ඒක කියන්නේ මොනාරි වගාවක් ගොවින්නේ නේද? එහෙනම් ඔයා මොනවද කියන්න ඕනේ? ඒගොල්ලෝ වී හා එළවලු වගා නොකල කට්ටිය. මොනවද කියන්න ඕනේ? මේ දෙන්නව සම්බන්ධ කරන් තමයි මෙයා විස්තර කරන්නේ. පැහැදිලිද කියන්නකෝ? පැහැදිලි. ඔව්. සමහර ඒගොල්ලෝ පුතේ උත්තරනදි ලියනවා කිසිවක් වගා නොකල කට්ටිය කියලා. ඒක හරියන්නේ නැහැ. එහෙනම් අපි මේකට හරියට කියන්න ඕනි වී හා එළවලු වගා නොකල කට්ටිය 13යි. පැහැදිලිද කියන්නකෝ? එතකොට මොකක් වගා කරපු නැති කට්ටියත් අහු වෙනවා. හරිද? මේ වෙන මොනා හරි අඹ ගහක් හරි වගා කරපු එකෙක්ව අයිතියි. හරිද? පැහැදිලිද නැද්ද? පැහැදිලි සර්. එහෙනම් ඒක අපි එහෙම තමයි කරන්නේ. right. එහෙනම් අපි 19 වෙනි ගන්න කරන්න පොඩි try එකක් දාමුද කියන්නකෝ? හා සර් කරමු. හා සර්. right. 19 වෙනි ගන්න අපි ඉස්සලා ලස්සට කියව ගමු. 19 වෙනි එකේ කියනවා මොනවාද? මිනිසුන් 65 දෙනෙක් සිටින කණ්ඩායමකින් 40 දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවට කැමතිය.
එහෙනම් මිනිස්සු 65ක් ඉන්නවා කියලා කියන්නේ පුතේ සරත්ත කුලකේ 65යි. හරිද කියන්නකෝ? සරත්ත කුලකේ 65. මිනිසුන් 65ක් ඉන්න කණ්ඩායමකින් 40 දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවට කැමති. එහෙනම් වෙන් රූපේ ඇන්දොතින් ක්‍රිකට් වලට හරිද? 45යි. ඒක මම මෙතන දාන්නේ නම්. එහෙම නැත්නම් ඔයා මෙතන දාන්න මෙතන දැම්මොත් මිස් වෙන නිසා මම මේක මත තමයි දාන්නේ පැන්සලෙන් දාන්න ඒක පුරුදු වෙන්න. ඒ කියන්නේ මේ රවුම ක්‍රිකට්. ඊට පස්සේ කියනවා ක්‍රිකට් හා ටෙනිස් යන ක්‍රීඩා දෙකටම 10 දෙනෙක් කැමතියි. ඒ කියන්නේ ඡේදනයක් තියෙනවා ටෙනිස් කියන එකත් එක්ක. ටෙනිස් ක්‍රීඩා ක්‍රිකට් හා ටෙනිස් යන ක්‍රීඩා දෙකටම එහෙනම් දෙකටම කැමති ඒගොල්ලෝ මෙතනට තමයි අපි දාන්නේ 10 දෙනෙක් කැමති. ටෙනිස් ක්‍රීඩාවට පමණක් කී දෙනෙක්ද කියලා. මෙම කණ්ඩායමේ සිටින සෑම අයෙක්ම මේ එක ක්‍රීඩාවකට හෝ කැමති. එහෙනම් මේගොල්ලන්ගෙන් එක ක්‍රීඩාවකට හරි කැමති. ඒ කියන්නේ එළියේ ඉන්නවා කී දෙනෙක්ද කියන්නකෝ? කවුරුත් නැහැ. කවුරුත් නැහැ බිඳුවයි. එහෙනම් ඔයාට මේක සම්බන්ධයක් ලියන්න පුළුවන්. මොකද්ද සම්බන්ධය? මේක ලියන්න පුළුවන්. කීයද? 45 මේක ලියන්න පුළුවන්. මේකට දාන්න පුළුවන් මොනවද කියලා? x වින 10. මේක 40 නේ පුතා 45 45 තියෙන්නේ 40 සර්. 40 තියෙන්නේ 40යි. 40. 40 ඍණ 10. එතකොට 40න් 10ක් අඩු කරපුවම මෙතන කීයද කියන්නකෝ? 30යි. එහෙනම් ඔයාලට මේ කැලි ටික මේ කැලලයි මේ කැලලයි මේ කැලලයි මේකයි එකතු කරපුවම කීයද කියන්නකෝ? සරත්තු කුලකේ කීයද? 65. 65යි. එහෙනම් 65 සමානයි 30 එකතු කිරීම 10 එකතු කිරීම x එකතු කිරීම 65යි සමානයි 30යි 10යි 40යි ධන 40 මේ පැත්තට 65න් 40ක් ගියාම x සමානයි කීයද? එහෙනම් ටෙනිස් වලට පමණක් ටෙනිස් වලට පමණක් කියන කැලල තමයි මේ කැලලයි කියන්නේ. ඒගොල්ලෝ ක්‍රිකට් වලට කැමති නැහැ. ටෙනිස් වලට පමණක් 25. හරිද කියන්නකෝ? හරි සර්. හරි. හරි සර්. right ලියා ගන්න පුතාට ගන්න. සර් රූපෙත් අත ගන්නද? ඔව් රූපේ පොඩ්ඩක් ඇඳගත්තත් හොඳයිද නැද්ද කියන්නකෝ? සූත්‍රය දාලා හදන්න පුළුවන්. ඔව් සූත්‍රය දාලා හදන්න පුළුවන් පුතා ඒක කල්පනාවට දාන්න ඕනේ. ඒකින් අර මුල් ටිකට පොඩ්ඩක් රූපයක් අඳින්න ඕගොල්ලෝ. සූත්‍රය ලියද්දී ඔයගොල්ලන්ට අර ටෙනිස් වලට ක්‍රිකට් වලට කියන එක ඡේදනය කියන එක අදහස ගන්න ඕනි. Excuse me sir. කියන්නද? සර් එතන මේ අර x වින 10 නෙමෙයි දෙන්නේ මේ ටෙනිස් වල විතරක් කැමති අය. x වෙන 10 x කියලා ගත්ත පුතේ මම මේ ලොකු රවුම නෙමෙයි. මෙහෙමද ගත්තනම් ඔයා කියන විදිහට නියන්න පුළුවන්. හරි. ඔව් මම ගත්තේ මේ කැල්ල විතරක් x කියලා. right ඊට පස්සේ 20 වෙනි ගන්න හදන්න පුතා එතන
19 හැදුවට පස්සේ 20 වෙනි ගන්න හදන්න ටක් ගන්න. මම ඔයගලන්ට එතන ඉඩ තියලා තියෙනවා ටියුට් එකේ ගන්න හදන්න. රූපය අඳ ගන්න. ඉවරයිද 20? ඉවරයි සර්. ඉවරයි සර්. හොඳයි. 20 වෙනි එක බලන්න. ඒකේ කතා කරන්නේ මොනවා ගැනද? තරුණ ගොවි සමාජිකයන් 30ක් සිටිති. එතනම් කරත්ත කුලකයේ විදියට 30ක් තියෙනවා. ඊට පස්සේ කියනවා ඔවුන්ගෙන් 20 දෙනෙක් මිරිස් වවති 15 දෙනෙක් රතු ලුණු වවති. එහෙනම් මේක බය නැතුවම අඳින්න. මේක මිරිස් මේක රතු ලුණු. හරිද? ඔවුන්ගෙන් 20 දෙනෙක් මිරිස් වවති. මිරිස් පමණක් නෙමෙයි 20ක් මිරිස් වවනකම් මේ මුළු රවුමටම දාන්න. විභාගෙදිත් ඔක පැන්සලකින් දාන්න. 15 දෙනෙක් රතු ලුණු වවති. එනම් 15 දෙනෙක් රතු ලුණු වවනවා කියන්නේ මේ රවුම 15යි. මේ රවුම මිරිස් වවනවා කියපුවාම 20යි. රතු ලුණු වවනවා කියපුවාම මේ රවුම 15යි. 8 දෙනෙක් මිරිස් සහ රතු ලුණු යන වර්ග දෙකම වවනවා. එනම් මෙතන 8. නේද? එහෙනම් ඡේදනයක්. එහෙනම් මෙතන වාට දන්නවා 20යි මුළු රවුම 20යි මෙතන 8යි නම් 20න් 8ක් ගියාම මෙතන එනවා අපිට 12යි. මේ මුළු රවුම 15යි 15න් 8ක් අඩු කරාම මෙතන එනවා 7යි. ඒ කියන්නේ දැන් මේ රවුම 8යි 7යි 15යි. 12යි 8යි 20යි. එහෙනම් එළියේ ඉන්න කට්ටිය අපි බලන්න මොකද කරන්න ඕනේ? මේ කොටස් ටිකේ ඔක්කොංගෙම එකතුව 30ට සමානයි. එහෙනම් x එකතු කිරීම 12 එකතු කිරීම 8 එකතු කිරීම 7 සමානයි කරත්ත කුලකයට කොටු ඇතුලේ ඔක්කොංගෙම වටිනාකම 30යි. එහෙනම් x සමානයි 30යි මෙතන 12යි 8යි එකතු කරවම 20යි 20යි 7යි 27යි ධන 27 ඒ පැත්තට ඇද්දි ඍණ 27යි.
එක් සමානයි 30න් 27ක් ගියාම 3යි. එහෙනම් මේ જાති දෙක වගා කරන්නේ නැති කට්ටිය අපිට හම් වෙනවා 3ක්. එහෙනම් ඒකේ මොනවද අහන්නේ පළවෙනි ප්‍රශ්නේ? පළවෙනි එකට අහනවා නොවන සමාජිකයන් සංඛ්‍යාව කී. මිරිස් හෝ ලුණු හෝ නොවන සමාජිකයන් සංඛ්‍යාව කීයද? ඒක 3යි. ඊට පස්සේ කියනවා මිරිස් පමණක් වගා කරන සමාජිකයන් ගන්න කීයද? එහෙනම් මිරිස් පමණක් වගා කරනවා කීයද? 20ද 12ද? 12 දෙනෙක්. රතු ලුණු පමණක් වගා කරනවා කී දෙනෙක්ද? 7 දෙනෙක්. 7 දෙනෙක්. 7 දෙනෙක්. එහෙනම් රතු ලුණු පමණක් 7. right. එහෙනම් එතන 21 ගන්න හදන්න. හරිද? විසිඑක 22 23 ආදී වශයෙන් අපිට ටියුට් එකේ ඒකේ තියෙන ගණන් ටික ඔක්කොම හදන්න පුළුවන් ඔයගලන්ට. හරිද කියන්නකෝ? හරි සර්. right. ඒ ගණන් ටික හදන්න පුළුවන් වෙනවා. සහ ඔයගොල්ලෝ බලන්න ඕගොල්ලන්ගේ අභ්‍යාසය පොතේ තියෙන ගණන් ටිකත් ඔයගලන්ට ඔය අනුව හදන්න පුළුවන්. සුදු ඒ ටිකත් වෙනම හදන්න ඕනේ. ඔව් ඔයගොල්ලෝ අභ්‍යාස පොතේ ගණන් ඔබතේ ටියුට් එකේ ගණන් ටික මම බලනවා අභ්‍යාස පොතේ ගණන් ටිකත් ඔයගොල්ලෝ හදන්න. හරිද? අභ්‍යාස පොතේ ගණන් ටික හදලා ඒකේ අමාරු ගණනක් හරි තියුණොත් මම එක්ක කතා කරන්න. ඒ නිසා ඔයගොල්ලෝ දැන් ගණන් ටික හදන්න නැතුව ඉන්න එපා. ඔයගොල්ලන්ට මම දීලා තියෙන දේ පාවිච්චියට ගන්න. මම මේ ටියුට් එකේ හොඳ ගණන් ටිකක් ඔයගලන්ට දාලා තියෙනවා. හරිද? අභ්‍යාස පොතේ ගණන් ටිකක් තියෙනවා. එතකොට ඔයා ටියුට් එකේ ගණන් ටික හැදුවට පස්සේ ඔයාට අවබෝධයක් වෙනවා රයිට් මම අභ්‍යාස පොතේ ගණන් ටික මට හදන්න පුළුවන්ද බැයි. හරිද? අභ්‍යාස පොතේ ගණන් ටික ලීස්ට් වෙනවා ඒ අනුව. ඒ නිසා අනිවාර්යෙන්ම ගණන් දෙකම හදන්න. රයිට් අපි බලාගෙන ගියේ කියන්න පුතා. 21 වෙනි ගාන හදන්න. ඔව් ඒ ගණන් ටික හදන්න පුතා. දැන් මේ මම අර එදා බලන්න තියෙනවනේ ගණන් කීපයක් ටියුට් එකේ. ඔව් සර්. දෙකේ ඉඳන් 9 වෙනකම්. ඔව් එතන ඉඳලා මම ඒක හදන්නම් දෙවෙනි ගන්න ඉඳලා. හරිද? අර ටික හදන්න ඕගොල්ලෝ හදලා අභ්‍යාස පොතේ ගණන් ටිකක් හදන්න මම ඒ ටික බලනවා ඊළඟ දවස්. right දෙවෙනි ගන්න බලන්නකෝ එන. ටිකක් තියෙනවා. කැමෙද? සර් තව නිර්මාණ පාඩමේ ටිකක් තියෙනවා බලන්න. ඔව් ඒ ටිකත් අපි හදමු. excuse me sir. යන්න. සර් මේ සතිය මේ ඊළඟ සතියේ බදාදා තියෙනවද සර්? ඔව් අපි දිගටම යනවා බදාද. හා, ප්‍රශ්නක් තියනවද? අමෝ නැහැ. ඔයගොල්ලෝ පුතා මේ පන්ති කට් කරගන්න එපා. හරිද? මේ සමහර ඒගොල්ලෝ කියනවා අපිට පන්තිය තේරෙන්නේ නැහැ කියලා. මට දන්නේ ඇයි තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ තේරෙන්නේ නැති වෙන මූලිකම හේතුව ඔයගොල්ලෝ පන්ති වලට හරියට ඇවිල්ලා නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට සිග්නල් නැති වෙලා තියෙනවා. සහ පන්තිය දෙන වැඩ කරුවේ නැති වුණොත් අවුල් වෙනවා. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න එපා මේ 10 පන්තිය ලේසි කියලා. 10 පන්තිය මත තමයි ඔයගොල්ලෝ 11 පන්තිය කරන්නේ. ඔයගොල්ලෝ පුළුවන් නම් බලන්න කවුරු හරි කරලා තියෙනවද කියලා බලන්න 10 පන්ති අත්හැරලා 11 පන්ති ඉගෙන ගන්න බෑ පුතේ. හරිද? සමහර ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා රයිට් අපි 10 පන්ති අත්හැරලා 11 පන්ති ගණන් හදනවා. හරියන්නේ නැහැ. 10 පන්තියේ සෑහෙන ප්‍රමාණයක් 11 පන්තියේ තියෙනවා. ඒකද 9 පන්තිය නැති වුණත් 10 පන්තිය අතිශය වැදගත්. හරිද? මේ පන්තියේ ඔයගොල්ලෝ සෙල්ලම් දැම්මොත් ඔයගොල්ලෝ ඉවරටම ඉවරයි. හරිද? ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න 11 පන්තියේදී මම හදනවා ගණන් ටිකක්. ඒක ඔයගොල්ලන්ට බලන්න ගොඩක් වෙලාවට එච්චර දුරට YouTube එකේ එක එකව ෂෙයා කරනවා හදන්නේ නැහැ ගණන්. තේරෙනවද? සමහර ඒගොල්ලෝ හදනවා එක එක ඒවා දානවා. බේසික් උඩින් තමයි නිකන් ඔක්කොම ටික ටච් කරන්නේ. ඇතුළට ගිහිල්ලා ඇයි මේක කියලා ගණන් හදන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ මේ පන්තියෙන් ප්‍රයෝජනෙ ගන්න බලන්න. නේද? මේ පන්තියෙන් ප්‍රයෝජනෙ ගන්න බලන්න. මොකද මම පේපර්ස් හදද්දී අමාරු ගණන් ටිකක් හදනවා. පේපර් එක අමාරු වෙන්න ඕගොල්ලන්ට වාසි වෙන විදිහට හදන්න. ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. දැන් සමහර ඒගොල්ලෝ උගන්වනවා නිකන් උඩින් උගන්වපුවාම පේපර් එක
සමහර ළමයි අමාරුයි කියන්න මූලිකම හේතුව ඒකයි. කරුණු ඔක්කොම හරියට දන්නේ නැහැ. මගේ ළඟ ඉන්න මිනිස්සුන්ට එහෙම වෙන්නේ නැහැ. මං අමාරු ගණන් ටික තමයි එලෝ හදන්නේ අමාරු ගණන්. හරි? ඒක නිසා පන්තියේ ඉන්න විකාර වැඩ නම් කරගන්න එපා. හරි? right. අපි යමු එතන දෙවෙනි ගන්නට පුතා බලන්නකෝ. ඒක කියනවා පළවෙනි ගන්න අපි බැලුවානේ. ඔව් සර්. right. පහත දක්වන එක් කුලකයේ ඔබ කැමති ඕනෑම ආකාර දෙකකට ලියා දක්වන්න. P කියලා කුලකයක් දීලා තියෙනවා 2 3 5 7. ඔයා මොකද්ද ලිව්වේ වෙන විදියක්? වෙන රූපයකින් ඇඳලා පෙන්නනවද? ඔව් සර් කුලක ජනන ස්වරූපෙ ඔව් P කියලා ලියලා වෙන රූපයකින් දාන්න පුළුවන් 2 3 5යි. කොහොම ලියන්න පුළුවන්? දැන් දීලා තියෙන්නේ අවයවවල. එහෙනම් මේක ලියන්න පුළුවන් තව කොහොමද ලියන්න පුළුවන්? P කියලා දාලා සමානයි බිඳුවක් 10ක් අතරදී ප්‍රථමක සංඛ්‍යා. බිඳුවක් 10ක් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා. නැත්නම් සාර x යනු ප්‍රථමක සංඛ්‍යාවකි x කුඩායි බිඳුවට වඩා x විශාලයි බිඳුවට වඩා එකක් තිබ්බා. කුලක ජනන ස්වරූපයෙන් x එකක් කියලා x කෙසේ දෙයක් x යනු මොනවාද? ප්‍රථමක සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවකි එතනට ලියන්න ඕනි ප්‍රථම සංඛ්‍යාව 1ට වඩා වැඩි 10ට වඩා අඩු. හරිද කියන්නකෝ? බිඳුවට වැඩි කිව්වොත් හරිනේ. බිඳුවට වැඩි 10ට සමානයි කැමති එකක් ලියන්න පුළුවන්. සමානයි කියලා දාන්නත් පුළුවන්. ප්‍රථම එකක් සර් දෙකට වැඩි මේ 4ට අඩු කියලා ලියන්න බැරිස්. දෙකට වැඩි කියලා දැම්මත් 2යි නෑනේ පුතේ. එහෙනම් 2 හෝ 2ට සමානයි කියලා දාන්න. සර්. right 2 සමානයි කියොත් 2යි. දෙකට වැඩි කිව්වොත් 2යි නෑ. ඉතින් සමාන කිරීම අනිවාර්යෙන් තියෙන්න ඕනේ 2 කියලා. 1 කියලා දැම්මොත් කිසි ප්‍රශ්නයක් නෑ. හරි? Excuse me sir. කියන්න සර් කියන එක ඉස්සෙල්ලා ස්ට්‍රක් වුණා සර්. ඔක පොතේද ලියන්න ඕනේ? ටියුට් එකේ ගොය ගණන් ටික හැදුවේ නැද්ද? ඔය අහුවෙන්නේ පොරු ටික. මොනවාද සර්? ටියුට් එකේ ඔය ගණන් ටික හදන්න කිව්වා මම. හැදුවේ නෑ සර්. ඒක තමයි. right ඊළඟ එක බලන්න පුතා දෙවෙනි එක දීලා තියෙනවා C කියලා. හරිද? ඒක දීලා තියෙනවා කුලක ජනන ස්වරූපේ. x කියන්නේ නිකිල සංඛ්‍යාවක්. ඒක දීලා තියෙනවා ඍණ 2ට වඩා වැඩි x ධන 2ට වඩා අඩුයි. හරිද කියන්නකෝ? හරි සර්. හරි සර්. right ඍණ 2යි ධන 2යි අයිතිද කියන්නකෝ? නෑ සර්. අයිති නෑ. අයිති නෑ. එහෙනම් මොකක්ද ලියන්න? ඍණ 2ට වඩා වැඩි එක ඍණ ඍණ 1 බිඳුව 1. මේක බිඳුව 1 බිඳුව 1 2 ලියනවාද කියන්නකෝ? නෑ. නෑ සර් අකරණේදී. බිඳුව නිකිලයක්ද කියන්නකෝ? නිකිලයක් සර්. බිඳුව කියන්නේ නිකිලයක්. හොඳට මතක තියාගන්න. ඒකට ලකුණක් නෑ. නමුත් නිකිලයක්. එහෙනම් මේ විදිහට ඔයාලට අවයව ටික ලියන්න පුළුවන් ඍණ 1 බිඳුව ධන 1 කියලා ඕම දාලා C කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අලගෙඩියක් ඇතුළට දාලා ලියන්න පුළුවන් ඍණ 1 බිඳුව ධන 1 කියලා. තව විදියක් ලියන්න පුළුවන් මොකක්ද? වචනේ ඍණ 2ක් ධන 2ක් ඍණ 2ක් ධන 2ක් අතර ඇති නිකිල සංඛ්‍යා. නිකිල සංඛ්‍යා. කැමති දෙකට අට ලියන්න. හරිද කියන්නකෝ? හරි සර්. right දෙවෙනි එක පොඩ්ඩක් වැරදි සර්. හරි තේරුණානේ දැන්? right තුන්වෙනි එක බලන්න A E I O U මොකද කරන්න පුළුවන් කියන්නකෝ ඒකට? විස්තරයක් විදියටයි අවයව වල ලයිස්තුවක් විදියටයි දාන්න ඕන. right A E
I O U කියලා කොහොම අවයව වලින් ලියන්න පුළුවන්? ආ මොකක්ද ලියන්න පුළුවන්? ඉංග්‍රීසි යෝඩේ ස්වරාක්ෂර. ආ A කියලා දාලා මෙතන x කියලා දාලා මෙහෙම තියලා x ඔම කියලා ලියලා මොකක්ද ලියන්න පුළුවන්? ඉංග්‍රීසි යෝඩේ ස්වරාක්ෂර. ඔව්. ඉංග්‍රීසි හොඩියේ ස්වර. ආ මොකක්ද ලියන්න පුළුවන්? එච්චරයිද? නෑ සර් ඉංග්‍රීසි යෝඩේ ස්වරාක්ෂර කියලා මේ විස්තරය ආ මෙතන ලියන්න පුළුවන් ඉංග්‍රීසි හොඩියේ ස්වර අක්ෂර. හරිද කියන්නකෝ? වචනේ විස්තර කරලා තියෙනවා කුලක ජනන ස්වරූපෙන් තියෙනවා අවයව වලින් කියලා. අවුල්ද වැඩේ? නෑ සර්. නෑ ලේසි. ප්‍රශ්නයක් නැහැ. ඊළඟ එකේ කියනවා 1 4 9 16 25. මොකක්ද ලියුවේ කියන්නකෝ? 1 4 එකකට 27 එක්ක ඇති පූර්ණ වර්ග සංඛ්‍යා. මොකක්ද? එකේ සිට 25 එක්ක සිට ඇති පූර්ණ වර්ග සංඛ්‍යා. 25ත් එක්ක ඇති පූර්ණ වර්ග සංඛ්‍යා. පූර්ණ වර්ග සංඛ්‍යා. කුලක ජනන ස්වරූපෙන් ලිව්වද කවුරු හරි? x යන පූර්ණ වර්ග සංඛ්‍යාව කියලා එකට වඩා එකට සමානයි හෝ විශාලයි x 25ට වඩා අඩුයි හෝ සමානයි. 25 හෝ 25ට වඩා අඩුයි 1 හෝ 1ට වඩා වැඩි. ඒකින්ද සමාන කිරීම අනිවාර්යෙන් තියන්න ඕනේ. භාවයට 26 ඔව් එහෙම නැත්නම් බිඳුවට වඩා විශාලයි 26ට වඩා අඩුයි කියලා ඔහොම තියන්න. හරිද? සර් කියන්නකොද? සර් සමාන කිරීමට ඊ කෑලි 3ක් ගහලා තියන්නේ ඇයි සර්? හැම එකටම සමපාතයි කියන්න. සමාන කිරීම දාන්න සමපාතයි කියන්නත් අපි පාවිච්චි කරන්නේ ඒකයි. ඒක තමයි හරිම සංකේතය එතෙන්ට එන්න ඕනේ. සමානයි නෙමෙයි සමපාතයි. ඒ කියන්නේ දෙකම මේක මේකට සමානයි. සර් ඉරි කෑලි දෙකක් දැම්මත් හරිනේ? ඔව් දෙකක් දාමු එනනම් අපි. තුනක් දැම්මම ප්‍රශ්න නම් දෙකක්. සර් ඒක අංග සම්වලටත් දාන්න ඉඳ මං හිතුවේ ඒකයි. අංග සම වලටත් ඒක පාවිච්චි කරනවා. සමපාතයි කියන්නේ තමයි දැන්. දැන් උදාහරණයක් විදිහට පොත මේ මගේ මේ ඇඟිලි ටිකයි මේ ඇඟිලි ටිකයි ගත්තොත් එක සයිස් නම් මේක මත මේක තිබ්බම සමපාතයි කියන්නේ වර්ගඵලයෙන් සමානයි හැම අතින්ම සමානයි කියන තමයි එන්න පාවිච්චි. ඒක අපි ළඟට යන්න පුතා. යන්ස් නම් සර් v වලට මේ හත්වෙනි එක දීලා තියෙනවා a සමානයි 2 4 6 8. එකේ ගුණාකාර. මොකක්ද ලිව්වේ? දෙකේ දෙකේ ගුණාකාර. මායිමක් නෑ පුතා ඒක දෙකේ ගුණාකාර විතරයි. සමනාද වෙන රූපයකට දාන්න බෑ. වෙන රූපයකට දාන්න වෙන බෑ. රූපයකට දාන්න බෑ. තව කුලක ජන ස්වරූපයෙන් x යන දෙකේ ගුණාකාරය කියලා. ඔව් කුලක ජනන ස්වරූපෙන් ලියනවා x යනු දෙකේ ගුණාකාර. ඒ නැත්නම් ඉරට්ටි සංඛ්‍යා. ඉරට්ටි සංඛ්‍යා කියලා ලියන්න. හරිද කියන්නකෝ? හරි. right. ඊළඟ දීලා තියෙනවා 6 වෙනි එක වඩු මඩුව යන වචනේ අකුරු. වචනේ අකුරු ටික දාලා ලියන්න පුළුවන් නේ. ලයිස්තුවක් දාලා. එව නේද කියන්නකෝ? වයන්නයි එක අකුර එකපාරයි ලියන්නේ. වයන්නයි දුයන්නයි මයන්නයි. එච්චරයිද? ඔව් සර් ඔව් සර්. I do ගනින්. එහෙනම් වඩුම ලියන්න. වෙන රූප සටහන දක්වන්න පුළුවන් නේ සර්. ඔව් වෙන රූපයක දාන්න පුළුවන්. ජනන ස්වරූපෙන් දැස කොහොමද ලියන්නේ? කුලක ජනන ස්වරූපෙන් එක ලියන්න බෑ පුතේ. ආහා සර්. සර් අකුරු වෙද්දි ලියන්න බෑ නේ සර්. අපතේ අකුරු වෙද්දි ලියන්න බෑ.
හරිද? right ඊළඟ එක බලන්නකෝ. ඊළඟට තියෙනවා q කියලා x සිද්ධ එකක් x යන ප්‍රථමක සංඛ්‍යාවක් 10ට අඩුයි බිඳුවට වඩා වැඩි අවයව ටික ලියන්න පුළුවන් නේද කියන්නකෝ. ඔව් සර්. right ඔව් සර්. අවයව ටික ලිව්වද එකේ? ඔව් සර්. කිව්වා. right මම ලියන්න ඕනේ දෙක. මෑස් එක ලේසි. ඔව් සර්. 2 3 5 හරිද? ආන්සර්. හරි. වෙන රූපයකට දාලා ලියන්න පුළුවන් කුලක ජනන ස්වරූපයෙන් දීලා තියෙනවා. තව වචනෙන් විස්තර කරලා ලියන්න 0.10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. ඊළඟ මොනවද දීලා තියෙන්නේ? beautiful යන වචනේ අකුරු ටික ලියන්න පුළුවන් නේ පුතා? ඔව් සර්. ආව්‍යාව වෙලා වෙන රූපයක් විදිහට ලියන්න පුළුවන් නේ? පුළුවන් සර්. right ඊට පස්සේ තියෙනවා තුන්වෙනි ගන්න හදුවනේ. ඔව් සර්. පුළුවන් සර්. right 0.10ත් අතර පූර්ණ සංඛ්‍යා කුලකයේ අනේකත්වය ලියන්න. අනේකත්වය කියන්නේ මොකක්ද? අවයව ගණන. අවයව ගන්න සර්. ඒක අපේ නියද්‍ය අවකාශය S එහෙමත් නැත්නම් අපිට ඒකේ දත්ත ටික ඔක්කොම අපිට S විදියට ගත්තොත් මොනවද කියන්නේ 0.10ත් අතර පූර්ණ සංඛ්‍යා කුලක. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 ලියවෙන්නේ නැහැ නේ. අල්පයන්න තියෙනවා අතර කියලා තියෙනවා නේ. එහෙනම් අවයව ගණන ns එහෙනම් අවයව තියෙනවා 1 2 3 4 5 6 7 8 9 හරිද කියන්නකෝ අනේකත්වේ 9 හරි සර්. right වචනේ විස්තර කිරීමක් ලෙස ලියන්න මොනවද ලියුවේ? ඒ සමානයි 0.10ත් අතර ඇති පූර්ණ සංඛ්‍යා. ඔයා ඒ කියලාද ගත්තේ? right ඒ කියලා ගත්තා නම් ඔයා ලියනවා මොනවද කියලාද? 0.10ත් අතර පූර්ණ සංඛ්‍යා. ඊට පස්සේ කියනවා අවයව ලයිස්තුගත කිරීමක් ලෙස මොනවද කියන්නේ? හරිද? ඊළඟ එක කියනවා වෙන් රූපයක් ඇතුලේ. ඒක ඒ කියලා නම් කරා. ඊළඟට කුලක ජනන ස්වරූපයෙන් ලියනවා කොහොමද කියන්නකෝ? x සිද්ධ එකක් x යනු මොනවාද? පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යාවකි සර් එතකොට එතන ගන්න බැරිද මේ x නිකිල කුල බිඳුවයි කුඩයි කියද කියන්නකෝ? ඔව් පූර්ණ සංඛ්‍යාවකි ධන නිකිලයක් කියලා ධන නිකිල එහෙම නැත්නම් ධන සංඛ්‍යාවකි කියලා ලියන්න පුළුවන් කැමති එකක් ලියන්න පුළුවන්. හරිද? ඕන එකක් පාවිච්චි කරන්න. ධන නිකිල පූර්ණ සංඛ්‍යා නිකිල කියලා ලිව්වත් අවුලක් නැහැ මොකද මෙතන මායිම ලියවිලා තියෙනවනේ පුතේ. උතර ඍණ නිකිල ලියවෙන්නේ නැහැ එතන. හරි. පැහැදිලිද? ඔව් සර්. පැහැදිලි. right. අපි යමුද 4 වෙනි එකට. 4 වෙනි එකේ කියනවා වවුනියාව යන වචනේ අකුරු කුලකය. හරිද? මෙම කුලකේ මොකද කොලක්කම් මෙම කරන්න? කුලකේ අනේක කවුද කොලක්කම් කරන්න. කොලක්කම් දිනියා වගේ කරන්න. මේ මයික් එක ඔෆ් කරන්න පුතේ. හරිද? right. වවුනියාව යන වචන කුල වචනේ අකුරු කුලකය ගත්තාම මොනවද දෙන්නේ කියන්නකෝ මට? වයන්නයි අල්වයන්නයි නියන්නයි යයන්නයි. අල්වයනයි නියන යයන්. අය කියන්න පුළුවන්ද? වයන්නයි වයන්නයි අල්වයන්නයි නියන්නයි යයන්නයි. හරිද හැමෝටම ලැබුණාද කියන්නකෝ ඒක? ඔව් සර්. ඔව් සර්.
ඔව් සර්. කුලකයේ අනේකත්වය ලියන්න. කුලකයේ අනේකත්වය කියන්නේ nx කීයද කියන්නකෝ පුතේ? 4යි. 4. හතරයි. ඊට පස්සේ කියනවා මෙම කුලකය කුලක ජනන ස්වරූපයෙන් ලිවිය හැකිද ඔබේ පිළිතුරට හේතු දක්වන්න. ලියන්න පුළුවන්ද බැයිද? ලියන්න බෑ. කියන්න බෑ. හේතුව මොකක්ද? ඒකට සීමාවක්. නිශ්චිත ක්ෂණයක් සීමාවක්. ඔව්. සීමාවක් එතන අපිට දක්වන්න බැරි නිසා. කියන්න මට. එන්නේ නැද්ද? අවුල්ද? සර් සර්වර් මෙච්චර වෙලා ස්ට්‍රක් වෙලා තිබ්බේ. කිසි දෙයක් ඇහුන්නේ හැමෝටම එහෙමද? ඔව් සර්. ඔව් සර්. මාව ස්ටක් වෙලා තිබ්බා. ගොඩක් වෙලා තිබ්බද? නෑ සර් ගොඩක් වෙලා නෙවෙයි. නෑ සර් ටිකක් සුට්ටක් කළා. ඒ මට මේ මිනිස්සු කරදර කරන්නේ නේ. ඊයේ ඉඳලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. මගේ ෆෝන් එක පොඩ්ඩක් ස්ටක් වෙන්න ගත්තා. ඒ දන්නේ සිග්නල් පෙන්නන්නේ නැද්ද? අඩේද? අර ස්ට්‍රක් වෙලා තියෙද්දි රතු පාටට වැටලා තිබ්බේ සිග්නල් ටික දැන් සුදු පාට වෙලාද? ඔව් සර්. ආම දැන් මෙච්චර හරි. වෙලා එහෙම ඔව් ඇදි එහෙම කතා වුණාද පුතා? නෑ සර් ස්ටක් වුණා මුකුත් ඇහෙන්නේ වුණා විතරයි. Excuse sir. කියන්නේ දැන් ප්‍රශ්නයක් නෑ සර්. දැන් Sir, සර් මම sorry sir mic එක on කරන call එකක් ආවා sir sorry sir. හරි. අපි බලමු පස්වෙනි එක බලන්නකෝ. 1 සිට 25 පූර්ණ වර්ග සංඛ්‍යා කුලකයේ අනේකත්වය ලියන්න. මෙම කුලකයේ ඉහත ක්‍රම හතරටම ලියා දක්වන්න. එහෙනම් 1 සිට 25 කියපුවාම 1යි 25යි එහෙනම් ඉලක්කම් ඔක්කොම ලිය වෙනවා කියද්දි කියන්නේ කොහොමද? මේකත්වේ 5යි. ඔව්. අනේකත්වය 25යි. හරිද කියන්නකෝ? සර් 5යි. නෑ. පූර්ණ වර්ග සංඛ්‍යාවයි. පූර්ණ වර්ග සංඛ්‍යා ටික අපි ලියන්න ඕනි. ඔයා දන්නවා 1 වර්ගය 1යි, 2 වර්ගය 4යි, 3 වර්ගය 9යි, 4 වර්ගය 16යි, 5 වර්ගය 25යි. 25ත් එක්ක කියපු නිසා මේ ටික තමයි ලියවෙන්නේ. හරිද කියන්නකෝ? හරි සර්. හරි සර්. මේක අපි මේ කුලකේ අපි A කියලා දාගත්තොතින් NA කියන එකේ අනේකත්වය 5යි. 1යි 2යි 3යි 4යි 5යි. ඊට පස්සේ කියනවා මෙම කුලක ඉහත ක්‍රම හතරටම ලියන්න. එහෙනම් පළවෙනි එක ඇවිල්ලා අපිට අවයව වලින් ලියන්න පුළුවන් 1 4 9 16 25. දෙවැනි එක ලියන්න පුළුවන් වෙන් රූපයක් විදියට අලගෙඩියක් ඇතුළට දාලා 1 4 9 16 25. ඊළඟ එක අපිට ලියන්න පුළුවන් වචනයෙන් විස්තර කරලා මොකක්ද ලියන්නේ? එකේ සිට 25 පූර්ණ වර්ග සංඛ්‍යා. වර්ග සංඛ්‍යා right. කුලක ජනන ස්වරූපයෙන් ලියන්න පුළුවන් x යනු පූර්ණ වර්ග සංඛ්‍යා. පූර්ණ වර්ග සංඛ්‍යාවකින් මායම ලියන්න 1 හෝ 1ට වඩා විශාලයි 25 හෝ 25ට වඩා අඩුයි. හරිද කියන්නකෝ? හරි සර්. right.
right 6 වෙනි එක බලන්න 6 වෙනි එක කියනවා ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර ඉංග්‍රීසි හෝඩියේ තියෙන ස්වර අක්ෂර ටික කොහොමද ලියවෙන්නේ පුතේ A E I O U AEIOU A E I O U right ඒක ක්‍රම කීයකට ලියන්න පුළුවන්ද අනේකත්වයේ ලියන්න කියලා NB NB කියන්නේ අනේකත් 1 2 3 4 5යි ක්‍රම කීයකට ලියන්න පුළුවන්ද තුනකට ඔව් හතරකට ලියන්න බෑ කුලක ජනන ස්වරූපයෙන් ලියන්න බෑ එහෙනම් ක්‍රම තුනකට ලියන්න පළවෙනි එක ලියන්න මේකම A E I O U අනිත් එක ලියන්න මොකද්ද ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර ඊළඟ එක ලියන්න අලගෙඩිය ඇතුළට දාලා හරිද කියන්නකෝ හරි හරි සර් ඊළඟ බලන්න 7 වෙනි එක පොළොන්නරුව යන වචනේ අකුරු කුලකේ අනේකත්වය ලියා ඊට ක්‍රම තුනට ලියා දක්වන්න. එහෙනම් පොළොන්නරුව කියන එකේ අකුරු ටික කොහොමද ලියවෙන්නේ කියන්නකෝ. POLA POLNA RUW W හරිද කියන්නකෝ ඔක්කොම අකුරු ටික ලියවිලා තියෙන එක ගන්න. හරිද? හරි එන්න අකුර ලියලා නැහැ. එන්න අකුර ලියලා. එන්න අකුර. POLNA සර් එන්ද මෙතනට POLNA සර් LN සර්. L වලට පස්සේ N සර් LN NARUW UW. දැන් හරිද? දැන් හරි. හරි දැන් හරි. හරි. ඒකේ අනේකත්වය කියන්නේ NP. NP කියන්නේ කීයද කියන්නකෝ පුතේ? 8යි 8යි 8යි. ඊට පස්සේ කියනවා ඊට ක්‍රම තුනටම ලියන්න. සර් උඩ එක B නෙමෙයි සර් A එන්නේ සර් මොකේද? හරි සර් ඒකේ අර මේ සර් කුලගේ නම් කරේ B කියලානේ ඒකේ A කියලා එනවා කියලා සර් කියන්නේ. right. සර් උඩ N B කියලා තියෙන්නේ සර් A කියලා දාන්න හරි. right. මේක බලන්න මේක ක්‍රම තුනට ලියන්න ඕනි. එහෙනම් අවයව ටික දාලා ලියන්න. POLNARUW. ඒ විදිහට එකක් ලියන්න. අනිත් එක මොකද්ද? වෙන් රූපයක් විදිහට ලියන්න. හරිද? ඔය විදිහට ලියන්න. ඊළඟට විස්තර කරලා ලියන්න. මොකද්ද? පොළොන්නරුව යන වචනේ අකුරු පොළොන්නරුව යන වචනේ අකුරු. ඔව්. පොළොන්නරුව යන වචනේ අකුරු. අටවෙනි එකට යන්න අපි. හරි සර් right. ඒකේ තියෙනවා R වලට 1 සිට 10 තෙක් දෙකේ ගුණාකාර 1 සිට 10 තෙක් කියවම 10යි තියෙන්නේ. එමනේ? ඔව් සර් right. මොනවද ලියවෙන්නේ කියන්නකෝ. 1 සිට 10 තෙක් දෙකේ ගුණාකාර 2 4 6 8 10 10යි 10යි තියෙන්නේ. right.
අනේකත්වය ලියන්න කියලා කියනවා NR. NR කියද කියන්නකෝ පුතේ? 5යි. ඊට පස්සේ කියනවා අවයව ලයිස්තුගත කර ලියන්න. අවයව ටික ලයිස්තුගත කරලා ලියන්ති මොකද කරන්නේ? 2යි 4යි 6යි 8යි 10යි. right. ඊට පස්සේ NR ලියන්න කියලා කියනවා. ඒක අපි ලියලා තියෙනවා. හරිද කියන්නකෝ? හරි සර්. වෙන රූපයකින් දක්වන්න කියලා තියෙනවා. ඇඳලා පෙන්වුවද කියන්නකෝ? ඔව් සර්. කුලක ජනන ස්වරූපෙන් දක්වද කියන්නකෝ? ඔව් සර්. x අනු මොනවාද ලිව්වෙත්? යනු දෙකේ ගුණාකාරයේදී දෙකේ x ගුණාකාරය. එකට වඩා විශාලයි 10 හෝ 10ට වඩා අඩුයි. x කියන්නේ ඊට දෙකට වඩා විශාලයි 10 හෝ 10ට වඩා අඩුයි. හරිද කියන්නකෝ? හරි සර්. 9 වෙනි එක බලන්න Q කියලා දීලා 0.1 ගණන ටෙලිෆෝන් නම්බර් එකක් දීලා තියෙනවා. හරිද? යනු රාජ්‍ය ආයතනයේද දුරකථන අංකය. මේ කුලකයේ අනේකත්වය ලියා දක්වා යත පළමු අංකන ක්‍රම 3ටම ලියා දක්වන්න කියලා තියෙනවා. ලිව්වද කියන්නකෝ? ඒවස ඔව් සර්. එහෙනම් Q වලට මොනවද ලියන්නේ කියන්නකෝ? 0 1 2 5 6 4. 2 5 6 4 6 4යි. එහෙනම් NQ කීයද කියලා ආවි කියන්නකෝ පුතේ? 6යි සර්. 1 2 3යි 6. පළමු ක්‍රම 3ටම ලියන්න කියලා කියනවා. මොකක්ද ලියන්නේ? පළවෙනි ක්‍රමයේ අවයව වලින් ලියන්න පුළුවනි 0 1 2 5යි 6යි 4යි. අනිත් එක ලියන්න පුළුවන් 0 1 2 5යි 6යි 4යි කියලා කොහොම ලියන්න පුළුවන්. අනිත් එක මොකද්ද? 0 1 1 2යි 55යි 64යි 40 යන දුරකථන අංකයේ ඉලක්කම්. right. ඒ ඉලක්කම් ටික ලියලා දුරකථනයේ ඉලක්කම්. කුලක ජනන ස්වරූපෙන් ලියන්න පුළුවන්ද අපිට? බෑ නේද? Yes. right. බෑස. හරි. හරි පුතා දැන් ඔයගලන්ට මම 9ට වෙනකම් බැලුවා එතන 10 වෙනි ගන්න අපි එතන එදා පාඩම් කළා මතකයිද කියන්නකෝ? ඔව් ඔව් සර්. සර්. ඔව් සර්. right 11 ඉඳලා ඔයගලන්ට ගණන් ටික ඔක්කොම ටියුට් එක ඉවර කරන්න. පුළුවන් වෙයිද කියන්නකෝ? පුළුවන් සර්. පුළුවන් සර්. හරි. ඒක ඒ ටික අපි ඊළඟ දවසේ ඒ ටික බලමු. ඔයගලන්ගේ මේ ටියුට් එකේම තියෙනවා 16 17 තියෙන පාඩම් දෙක සමාන්තරාංශ තියෙනවා පුතා.
හරිද? ඔයගොල්ලෝ ටියුට් අරගෙන නැත්නම් ඒ ටියුට් අරගන්න මොකද ටියුට් එක නැතුව ඔයගලන්ට ඒක ගණන් ටික හදන්නත් බැරි වෙනවා. හරිද? ඒක හරිද? ටියුට් ටික අරගන්න සහ මේ අපි නිර්මාණ කියන පාඩමේ තව කොච්චරද තියෙන්නේ? සර් අපිට ඒක ගණන් වගේක් හදන්න තියෙනවා. ඔව්. ඒක අපි එක ගන්නක් හදමුද කොහොමද කරන්නේ? අභ්‍යාස 3ක් තියෙනවා. right. මම ඒකට ටියුට් එකක් දුන්නද නිර්මාණ වලට? නෑ සර්. නෑ සර්. ඒක පොතේමයි කරන්න දුන්න නෝට් දීලා. නෑ සර්. ඔව්. මේ පාර ටියුට් එකට මම නිර්මාණ දාලා තියෙනවා. ඒක නෑ. හරි. මේ පාර ටියුට් එකට මම නිර්මාණ මට මතක නෑ. හරි. අපි සර් කියනවා අපි ඔක්කොම නිර්මාණ කළා සර්. අපිට නිර්මාණ ඉවර කළා සර්. ඔව් නිර්මාණ ඉවර කරා. ඒක අමාරු ඒවා නෑ මට දන්න විදියට. නෑ සර්. ඔව්. දැනගෙන දැන් ඔව් ඒක තමයි පුතා තියෙන්නේ. ඕක අපි ඉස්සරහට තව පොඩ්ඩක් ඔක දියුණු කරනවා. ෆෝන දුන්නාම කොහොමද? දැන් උදාහරණයක් විදියට බලන්නකෝ. මිනිස්සෙක් කියනවා එක තැනක ඉඳලා ගහක් මුදුන බලනවා අංශක 10ක කෝණේ. ඊට පස්සේ කියනවා ඒ මිනිස්සයා මීටර 20ක් ගහ ළඟට ගිහිල්ලා හරිද? අංශක 50ක කෝණයකින් ගහේ මුදුන බලනවා. ගහේ උස කොච්චරද කියලා. සේකර් සයින් පොස්ට් එකක් දාලා ඒක හදන්න තියෙනවා. නෑ ඒ ගන්න ඒ වගේ එකකට පුතා නිර්මාණයක් කරලා අපිට කරන්න පුළුවන්. පරිමාණ රූපයක් අඳිනවා කියලා කියන්නේ අපි ඒකට. එතකොට අපි මේකෙදි ඉගෙනගත්තු දේවල් අපි දැනගෙන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට එහෙම කියපුවාම හරිද? මේ වගේ නිර්මාණයක් තමයි යන්නේ. ඔයාට ඒ කියන ලක්ෂ්‍යයේ ඉඳලා අංශක 30ක කෝණයකින් බලනවායි කියලා කියපුවාම ඔයාට මෙතන අංශක 30ක කෝණයක් නිර්මාණය කරන්න පුළුවන්. නේද? අවකට්ට සුඩ මෙතන කියලා මේ පැත්තට එකක් කපනවා, මෙතනින් කියලා මේ පැත්තට එකක් කපනවා 60යි. ආයෙ මෙතනින් කියලා මේ පැත්තට එකක් කපනවා, මෙතනින් කියලා මේ පැත්තට එකක් කපලා මේ තැන් දෙක යා කරපුවාම අංශක 30ක කෝණයකින් පේන්නේ. හරිද කියන්නකෝ? හරි සර්. හරි සර්. ඊට පස්සේ කියනවා මෙතන ඉඳලා මීටර් 20ක් ඉස්සරහට යනවා කියලා. එතකොට සෙන්ටිමීටර් 20ක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සෙන්ටිමීටර් 4.5ක් ගන්න පුළුවන්. එතකොට සෙන්ටිමීටර් 5ක් විතර ඉස්සරහින් ගන්නවා. මේ ඇටියට ගන්නවා සෙන්ටිමීටර් 5යි. V කියන තැන ඉඳගෙන යා බලනවා කියන අංශක 60ක කෝණය. එතකොට මෙතන අඳිනවා පුතේ අංශක 60ක කෝණය. අන්දාම මේකයි යන්නේ. එහෙනම් මේක තමයි ගහේ. ඊට පස්සේ මේක උස ඔයාලට ෆුට් රූල පාවිච්චි කරලා මයින්න පුළුවන්. ෆුට් රූල පාවිච්චි කරලා මේක උසාව නම් 4යි සෙන්ටිමීටර් කියලා අපි සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර් කීයක්ද නිරූපණය කරේ 4ක් නේ. මෙතනට 4ට 5 20යි නේ. මෙතනට සෙන්ටිමීටර් 5යි අපි යන්නේ. මෙතනද මෙතන. දැනනද? මෙතනට සෙන්ටිමීටර් 5ක් මං අන්දා. ඒක තේරුණාද කියන්නකෝ? ඔව් සර්. ඒ සෙන්ටිමීටර 4ක් 4. 4ක් 4 20යි. සෙන්ටිමීටර 20ක් ළඟට ගිය මේ මීටර 20ක් වෙනකොට මේ සෙන්ටිමීටර 5ක් ගන්න. ඊට පස්සේ මේක 4ක් උසාවතින් මේ 4 4ෙන් වැඩි කරනවා. 4 4ෙන් වැඩි කරපුවාම මීටර 16ක් උසයි. හරිද? ඕවට අපි ඔය දැන් කියන ඒවා තමයි කරලා. ඔක අපි තව පොඩ්ඩක් දියුණු කරනවා. ඉතන මේ පරිමාණ රූප කියලා තියෙනවා අන්තිම පාඩමද කොහෙද? එතනදී අපි ඕවා කතා කරනවා. ඉතින් ඕකේදී මේ නිර්මාණ ගැන අපි හොඳට දැනගෙන අංශක 60 අඳින්න කිව්වම උඩින් බලලා හරියන්නේ නැහැ. අංශක 30 අඳින්න කිව්වම දන්නේ නැති වුණොත් හරියන්නේ නැහැ. ලම්බකයක් අඳින්න කිව්වම ලම්බකයක් අඳින්න දන්නේ නැත්නම් හරියන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා ඒවා අපි ප්‍රයෝජනෙට ගන්න. ඒකින්ද ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න නිර්මාණ පාඩම අපි හොඳට කළා නම් කිසි අවුලක් නැහැ. කියන්නකෝ බලන්න. හරි සර්. right. එහෙනම් ඔයගොල්ලෝ එතන තියෙන කුලක පාඩමේ ඉතුරු ගණන් ටික හදන්න සහ ඊළඟ දවසේ මම නිර්මාණයේ ටිකක් බලනවා මේ කුලක බලලා අපි අලුත් පාඩමක් පටන් ගමු. ඒකින්ද කුලක ටික කරුණාකරලා හැමෝම කරා. හරිද? හරි සර්.